කම්බන්තොට ගැහුවාම ඇයි කියන වඩායක් තිබ්බයි. දත්ත වැකීම සම්බන්ධව කතා බහ කරා. ඇයි අපරාධ විමර්ශනයක් සිද්ධ වෙන තැන මන්ත්‍රීවරු ගිහිල්ලා ඒකේ වැරද්දක් වෙලා නැහැ කියලා සුදුහුණු ගන්න. ඇමතිවරුත් කැමති නැද්ද? ඇමතිවරුත් කැමති නැහැ. ඉතින් දැන් කියන්නේ ඕන්නම් වහලා ඕන්නම් ඇරලා මේක විද්‍යාත්මකව කරා නම් දවස් 10කින් අපිට කරගන්න පුළුවන්. මොකද්ද මේ ඖෂධ මාෆියාව කියන්නේ? මේ ක්‍රියාවලිය කරන්නේ ඖෂධ නියාමන අධිකාරිය. ඒක කතා කරොත් CID යන්න වෙන සිද්ධ වෙනවා. කියලා අපි සැක කරනවා නලින්. ඔබත් මමත් මේ ගත කරන කාල පරිච්ඡේදය අතිශය තීරණාත්මක කාල පරිච්ඡේදයක්. මේ මොහොතේ වෙනකොට ඔබට මට දැඩි අවධානමක් තිබෙනවා. ජීවිතය පිළිබඳව දැඩි අවධානමක් තිබෙනවා. රටක් විදිහට ඒ සඳහා සූදානම් වෙන්නේ කොහොමද? බරපතල ගැටලුවක්. ඔබට විවේචන තියෙනවා. ඒ විවේචන හරහා ඔබ කරුණාකාරණා ඉදිරිපත් කරමින් සිටිනවා. මේ විවේචනය වලට නිසිලස අහුම්කම් දෙනවාද? ඒකත් ප්‍රශ්නයක්. මේ සියල්ල පිළිබඳව වෘත්තීය සමිති පැත්තෙන් ගත්තහම තවත් විදිහක හඬ නැගීමක් සිදු කරනවා. ඒ හඬ නැගීමට සාධාරණව අහුම්කම් දෙනවාද? ඒකත් ප්‍රශ්නයක්. අපි අද දවසේදී සූදානම් වෙනවා නලින් සමග කෙලින් වැඩසටහන සමගින් කතා බහ කරන්න. මේ රටේ තිබෙන මේ සෞඛ්‍ය ශිර්ෂයේ බරපතලම ගැටලු කාරණාවන් පිළිබඳව ඔවුන් සමගින් අද කතා බහ කරන්න සූදානම් වෙන්නේ සෞඛ්‍ය වෘත්තිවේදීන්ගේ විද්වත් සංගමයේ ගරු සභාපති රවි කුමදේශ මහතා සමගින්. අයිබෝන් ඔබතුමාට. අයිබෝන්. මේ කාරණාව කෙලින් කතා බහ කරන්න අකමැති කාරණාවක්. හැබැයි අපි සූදානම් කෙලින් කතා බහ කරන්න. රවි කුමදේශ මහත්මයා ඖෂධ මාෆියාව පිළිබඳව ඔබ ඇතුළු කණ්ඩායම බොහෝ කාලයක් තිස්සේ කතා බහ කරනවා. මම දැනගන්න කැමති කතාව පමණයි. මොකක්ද මේ ඖෂධ මාෆියාව කියන්නේ? ඔව් ඇත්තටම අපි ගොඩක් දිනක ඖෂධ මාෆියාව ගැන කතා කරාට මේ මාෆියාව කොහොමද ක්‍රියාත්මක වෙන්නේ කියලා බොහෝ අය දන්නේ නැහැ. දැන් අපි මේවා ගැන ලංකාවේ මිනිස්සු උදාහරණයට අරගෙන කතා කරොත් හෙට මම CID එකට ගිහිල්ලා මගේ කාලය ගත කරන්න වෙන හින්දා මම ඔබට කියන ලෝකේ කොහොමද ඖෂධ මාෆියාව සිද්ධ වෙන්නේ? ඒ විදිහටම තමයි ලංකාවේ සිද්ධ වෙන්නේ. ඖෂධ මාෆියාව සම්බන්ධ වෙනවා ඖෂධ නිෂ්පාදන සමාගම්. ඖෂධ මාෆියාවට සම්බන්ධ වෙනවා බෙදා හැරීමේ සමාගම්. ඖෂධ නිෂ්පාදනයේ බෙදා හැරීමට සම්බන්ධ වෙන රාජ්‍යයන් මේ මාෆියාවට සම්බන්ධ වෙනවා. අපිට උදාහරණයකට කියනවා නම් දැන් චීන වැක්සින් එක $10 ඉඳන් $40 දක්වා විකුණනවා. හොඳ යාන්ත්‍රණයක් තියෙන ඖෂධයක් හෝ එහෙම උපකරණයක් වෛද්‍ය උපකරණයක් එහෙම විකුණන්න බෑ. ඔබ දකින්නවා නම් සමහර වැක්සින් තියෙනවා මේ මොහොතේ කොහේ විකුණුවත් එකම ගාන. එතකොට මේ මාෆියාවේ ස්වභාවය අපි තේරුම් ගන්න ඕනේ. හැබැයි මේ මාෆියාව ක්‍රියාත්මක වෙනවා කියලා ලෝකේ රටවල් දන්න නිසා මේක නියාමනය කරන්න විවිධ උපක්‍රම විවිධ සභාවන් විවිධ ආයතන පිහිටවලා තියෙනවා. ඒ වගේම ඖෂධ මාෆියාවට සම්බන්ධ වෙනවා තාක්ෂණික විශේෂඥයන්. ඖෂධ මාෆියාවට වක්‍රාකාරයෙන් මහජනතාවක් සම්බන්ධ වෙනවා. දැන් උදාහරණයකට ඔබට මේ රටේ තියෙන නීතිය අනුව ඔබට ඖෂධයක් වෛද්‍යවරයෙක් ලියන්න පුළුවන් ජෙනරික් නේම් එකකින් විතරයි. කියන්නේ ඖෂධීය නාමයෙන් විතරයි. හැබැයි ඔබ වෛද්‍යවරයා ළඟට ගිහිල්ලා කොල කැල්ලක් අරන් එනවා නම් do not subscribe කියලා subscript කියලා එහෙම එකක් ගහන්න වෛද්‍යවරයාට අයිතියක් නැහැ කියලා ඔබ දැනුවත්ව මේක අරන් යනකොට ඔබත් ඒකට දායක වෙලා තියෙනවා. නමුත් අපි මේ කතා කරන්නේ ඒක නෙවෙයි. අපේ රටේ ඖෂධ මාෆියාව නැති කරන්න, රකින්න, නියාමනය කරන්න ඉන්න ආයතන යම් යම් ආකාරයෙන් මේ මාෆියාවේ කොටස්කාරයෝ වෙනවා නම් ඒක බරපතලයි. ඒක හරියට පොලිසිය හොරකම් කරනවා වගේ එකක්. පොලිසිය පොරුත් එක්ක වැඩ කරනවා වගේ එකක්. මහජනතාව ගිහිල්ලා හොරකමක් ගැන කියනකොට හොරාගෙන් අහලා තීන්දුව දෙනවා වගේ එකක්. මේක තමයි බරපතලම කාරණා. ඉතින් අපි විශේෂයෙන්ම අවධානය යොමු කරනවා මේක සෞඛ්‍ය සේවාවේ කොටසක් නිසා. විශේෂයෙන්ම ඖෂධ නියාමන අධිකාරිය සෞඛ්‍ය අමාත්‍යාංශ දෙකක් දැන් තියෙනවා රාජ්‍ය අමාත්‍යාංශ මේ ක්‍රියාවලියට සම්බන්ධ වෙන විදිහ තීරණ ගන්න විදිහ තනතුරු වලටපත් කරන විදිහ ඒවා ඇතුළේ දේශපාලනය වෙන විදිහ ඒවා ඇතුළේ ඉන්න නිලධාරීන්ට මේ මාෆියාවන් එක්ක හැප්පෙන තියෙන දැනුම උන්ගේ පළපුරුද්ද ඒ වගේම දේශපාලනිකව තනතුරු වලටපත් කරාම සිද්ධ වෙන අභාග්‍ය මේවා තමයි අපි කතා කරන්නේ. ඔබ කතාව ආරම්භ කරේ ලංකාව තැනින් කතා කරන්න අකමැතියි. කතා කරොත් CID යන්න වෙන සිද්ධ වෙනවා කියලා. ඒ කියන්නේ බරපතල විදිහට ලංකාව තුළ මේ කාරණාව සිද්ධ වෙනවා. නීතිය ආශිර්වාදයෙන් මතද මේක සිද්ධ වෙන්නේ? ඔව් පැහැදිලිවම මේ සමහර කාරණා අපිට CID එකට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පරීක්ෂා කරන්නත් බෑ. සාමාන්‍ය විමර්ශනයක් ඇතුලේ අහුවෙන්නේ නැහැ. මේ කාරණා නීත්‍යානුකූලයි. ඒ කියන්නේ මේවට තාක්ෂණික විමර්ශනයක් කරන්න හැකියාවක් ලංකාවේ කිසිම ආයතනයකට නැහැ. දැන් ඔබ හිතන්න ඔබ විශේෂඥ වෛද්‍යවරයෙක්. ඔබ කියන දේ තමයි මම හිස් මුදුනේ පිළිගන්නේ.
ඒතකොට ඔබව මිලදී ගන්නවා යම් සමාගමක්. එතකොට මේ සමාගමට ඕන දේ ඔබ කියනවා. එතකොට මම ඔබ කියන දෙයට නීත්‍යානුකූල බවක් දුන්නාම මම කරලා තියෙන නීත්‍යානුකූල දේ. හැබැයි මට ප්‍රශ්න කරන්න බෑ ඔබේ තාක්ෂණික තීරණ. එතන තමයි තියෙන්නේ පළවෙනි තාක්ෂණික වැරද්ද. විශේෂඥ වෛද්‍යවරු හෝ ඖෂධ පිළිබඳව තාක්ෂණික කමිටුවල ඉන්න පුද්ගලයෝ මේ මාෆියාවේ කොටස්කාරයෝ වුණාම මේක නීතිගත වෙනවා. මේ නීතිගත වීම ප්‍රශ්න කරලා බේර ගන්න බෑ. මොකද ඔව් ටෙන්ඩර් පටිපාටියට අනුව තාක්ෂණික ඇදහිලි කමිටුවලට දෙන බලතල අනුව තමයි මේක කරන්නේ. ඒතර පළවෙනි වැරද්ද තමයි අපේ රටේ සෞඛ්‍ය සේවාව ඇතුලේ තාක්ෂණික තීරණ ගන්න විශේෂඥයන්ගේ තීරණය තාක්ෂණිකව ප්‍රශ්න කරන්න ක්‍රමවේදයක් ක්‍රියාත්මක වෙන්නේ නැහැ. ඒ තාක්ෂණිකව ප්‍රශ්න කිරීමකින් පමණයි මේවා නීත්‍යානුකූල නොවන වැරදි කියලා තීරණය කරන්න පුළුවන්. ඉතින් ඒක තමයි අපි කියන්නේ මේවා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට අපි ඔක ඇඳලා වැඩකුත් නැහැ. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට තාක්ෂණික නොවන විමර්ශනයකින් මේවා හොයාගන්නත් බෑ. දෙවෙනි එක තමයි මේ සමහර අය තමන්ව විවේචනය වෙන එක නවත්තන්න නැලින් හැම වෙලාවෙම කරන්නේ නඩු දානවා. නැත්තම් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පැමිණිලි දානවා. දැන් මේ නඩු දැම්මාම මට නඩු දැම්මම මම මගේ අතින් ගෙවනවා. හැබැයි ওই නඩු දාන පුද්ගලයාගේ නඩුවට ගෙවන්නේ අපේ රටේ මිනිස්සු. එනිසා පළවෙනි එක තමයි එහෙම කාරණාවකදී නඩු දානවා නම් මේ අමාත්‍යාංශවල නීතියක් තියෙනවා තමන්ගේ පෞද්ගලික විදිහට මේක කරගන්න. මොකද එතකොට අපිට පුළුවන් නැවත වතාවක් ඔහු අපිට කරපු කරදරයට වන්දින්න. දැන් එහෙම එකක් නැහැ. එතකොට අපි අවසාන වශයෙන් කාරණාවක් එළිදරව් වුණාම අපි හැප්පෙන්න ඕනේ රජය සහ අපේම බදු මුදල් දෙක. ඒ නිසා අපිට පරිස්සම් වෙන්න කියලා යම් ඉඟි ඇවිල්ලා තියෙනවා. අපි සමාජ මාධ්‍ය දාන අයව ගිහිල්ලා එහෙම නඩු දාලා තියෙනවා. සමාජ මාධ්‍ය අදහස් පළ කරන අයව අමාත්‍යවරු නඩු දාලා කටවල් වහලා තියෙනවා. අපි ඒකට බයයි කියන එක නෙවෙයි. අපි ඒකට ලෑස්ති. නමුත් අපි ඒක කියනකොට අපිට කරදරයක් නොවන විදිහට මේක කියන්න අපි ලෑස්ති හදාගන්න. දැන් ඔබ වෘත්තීය වේදීන්ගේ සංගමයේ සභාපති. වෘත්තීය වේදීන්ගේ සංගමයේ සභාපති කියන්නේ සාමාන්‍ය වෘත්තීය සමිති අරගලයකට වඩා වෙනස් වූ කාරණාවක්. අපි කෙලින් කතා කරමු. මේ වගකිය යුතු පාර්ශ්වයන් පිළිබඳව අපිට හෙළි කරන්න බැයිද? කොතන ඉඳලාද වග කියන්න ඕන? කොතෙන්ද වගකීම බාර ගන්න ඕන? අපි ප්‍රසිද්ධිය කියන්න මේ මොහොතේ ඇයි මැලිකමක් දක්වන්නේ? නෑ කිසිම මැලිකමක් නෑ. මම කිව්වේ දැන් අපි කෙනෙක් ගැන හෙළිදරව් කරනවා නම් නලින් ඒක රටේ තියෙන නීතියට පිටින් ගිය එකක් නේ. අපිට වංචාවක්, දූෂණයක්, මාෆියාවක් විදිහට හෙළිදරව් කරන්න වෙන්නේ. හැබැයි නීතියම හදලා තියෙනවා නම් මාෆියාවකට ඉඩ දෙන විදිහට. දැන් ඔබ හිතන්න අපි දන්න ලෝකයේ ඖෂධ මාෆියාවේ තියෙන ක්‍රමය තමයි සරලව ගත්තොත් තමන්ට කැමති සමාගමකට හරි තමන්ට කැමති උපකරණයකට හරි තමන්ට කැමති ඖෂධයකට හරි නීත්‍යානුකූල භාවය ලබා දීම දක්වා විවිධ අය විවිධ තැන්වල ඉඳගෙන කරන ක්‍රියාවලිය. ඒ හරහා ඒ සමාගමට ලාභ ඉපයීම සඳහා දෙන අනුබලය නීති නැවීම වගේ ක්‍රියාවලිය. එතකොට අපිට පේනවා ඒක. දැන් අපි දැක්කොත් හෙට මේ අහවල් ටෙන්ඩරේ ගත්තේ අහවලා කියලා කිව්වොත් අපි දන්නවා කිසියම් පාර්ශවයක් මේකට සහයෝගය දීලා තියෙනවා නම් ඊට වඩා හොඳ ලාභ ඖෂධයක් ගන්න බැරි වෙලා තියෙනවා මේක දන්නවා. නමුත් තාක්ෂණික වශයෙන් කවුරු හරි කියනවා නෑ නෑ මේක තමයි ಗುಣ. ඒක තාක්ෂණිකව විමර්ශනය කරන්න. මොකද මේ ಗುಣ කියන එකට ඒ කියන පුද්ගලයාට තියෙන්න ඕනේ තාක්ෂණික වශයෙන් ඒක ප්‍රූව් කරන්න, ඔප්පු කරන්න ක්‍රමවේදයක්. දෙවෙනි එක තමයි අපි මේක දකින්නේ මේ දුන්නේ කෙනානේ. හැබැයි තව ඖෂධ මාෆියාවක් ක්‍රියාත්මක වෙනවා. අපිට පේන්නේ මේ වෙලාවේ ලංකාවේ ක්‍රියාත්මක වෙන්නේ ඒක කියලා. ඒ තමයි එක කණ්ඩායමක් එක සමාගමක් තෝරාගත්තට පස්සේ අනිත් සමාගම එහෙම නැත්නම් එයාගේ තරගකාරයා එහෙම නැත්නම් එයාගේ කම්පිටිටර් එහෙම නැත්නම් තමන් අකමැති එක්කෙනා එන්න තියෙන හැකියාව නවත්තනවා. එතකොට මේක පේන්නේ නැහැ. මේ මාෆියාව පේන්නේ නැහැ. මේ මාෆියාව මේ ක්‍රියාත්මක වෙන්නේ අර තමන් තෝරාගත්ත එක්කෙනාට ඒකාධිකාරයක් ගොඩනගන්න. අපි දකින්න ඖෂධ නියාමන අධිකාරිය දිගින් දිගටම අර අනුමැතිය ලබා දීම සඳහා කල්ගත කිරීම එක. දත්ත මැකෙන එක. මේ දත්ත මැකීම් හරහා සමහර තොරතුරු හොයාගන්න බැරි වෙන එක. මේ වගේ ක්‍රියාවලි සිද්ධ වෙන එක සහ අර එක නිෂ්පාදනයක් සඳහා එක සමාගමක් විතරක් තෝරාගෙන চিරාත් කාලයක් ඔහුගේ අනසකට ඔහුගේ මිලට යටත් වෙලා ඉන්න එක. ඒතකොට මේක මාෆියාවක් විදිහට කොහොමද අපි ඔප්පු කරන්නේ? මොකද අපිට පේන්නේ නැහැ මේ නවත්තලා තියෙන සමාගම. සමහරට උන් දැන් අපි උදාහරණයක් ගත්තොත් මේ වගේ සමාගම් ගණනාවක් තියෙනවා අද ඖෂධ නිෂ්පාදන ආයතන හදාගෙන නිෂ්පාදනයට ඉඩ දෙන්නේ නැතුව. ඉඩ දෙනකම් බලන්න. හැබැයි එක සමාගමක් දෙකක් අපි මේ ක්‍රියාවලියට හවුල් කරගෙන ඉන්නවා. ඒතකොට ඒක සමාගමේ වැරද්දකුත් නෙවෙයි. ඔහු විතරයි මෙතන ඉන්නේ මේ ක්‍රියාවලියට ඔහු නිෂ්පාදනය කරගෙන යනවා.
පැහැදිලිවම නොපෙනෙන බලවේගයක් ක්‍රියාත්මක වෙනවා. නෑ මේ බලවේග පෙනෙනවා. මේ බලවේග පේන්න ඕනේ අයට. මේ බලවේග හරිය පැහැදිලි. ඒ කියන්නේ මේ කවුද කරන්නේ මොනවද වෙන්නේ කියලා දන්නවා. මොනවද කියන එක දන්නවා. හැබැයි මේවා නීත්‍යානුකූලව සිදු කරන්නට අවශ්‍ය යාන්ත්‍රණයක් ඇදලා තියෙනවා. ඉතින් මං හිතන්නේ මේක ජනාධිපතිවරුන්ට සෞඛ්‍ය ඇමතිවරුන්ට පේන්නේ නැහැ. ඒගොල්ලන්ට පේන්නේ නැහැ. පේන්නේ නැහැ. ඌට පේන්නේ නැහැ හෝ ඌට පේන්නේ නැහැ වගේ ඉන්න වෙනවා. මං දන්නේ නැහැ දෙකින් කොහොමද මේ වෙලාවෙ වෙන්නේ කියලා. ඌට එක්ක පේන්නේ නැහැ. එක්ක පේන්නේ නැහැ වගේ ඉන්නවා. එක්ක ඔහු තොරතුරු ගන්න එක්කෙනා බොරු කියනවා. දැන් ඔබ මම අහන්න හිටිය ප්‍රශ්නේ කලින් ආවා. දත්ත මැකීම සම්බන්ධව කතා බහ කරා. පැහැදිලිවම දැන් මෙතන ලොකු දත්ත මැකීම් ප්‍රමාණයක් ගැන කතා බහ කරාට වෘත්තීය සමිතිවේදීන් විපක්ෂය හඬ නැගුවට ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරු කණ්ඩායමක් පහුගිය දවසේ යනවා. ආයතනෙට ගිහිල්ලා බලනවා. මේකේ මැකිලා තියෙන පොඩි ප්‍රමාණයක්. ඊට පස්සේ දවසින් දෙකකින් මේකේ පෞද්ගලික සමාගමක මේ සම්බන්ධව වගකිය යුතු පුද්ගලෙක් රක්ෂිත බන්ධනාගත නැත්නම් CID එකකින් ගන්න බාරයට ඔහුට අපහිමි වෙනවා. දැන් කාරණාව කියන මෙයා තමයි වගකිය යුතු පුද්ගලයන් කියලා. පිළිගන්න සූදානම් නැහැ. වගකිය යුතු අහිංසකෙක්. මොකද ඔහු ගිහිල්ලා තියෙනවා ඔහුට අඩු ගන්න රහස්‍ය අංකයවත් ඔහු ළඟ නැහැ කියලා. පින් නම්බර් එක නැහැ. පින් නම්බර් එකක්වත් නැති මිනිස්සෙක් ගිහිල්ලා ප්‍රශ්න කළා වැඩක් තියෙනවා. මේකට පැහැදිලිවම මේ රහස්‍ය අංකයේ තියෙන කණ්ඩායම් සම්බන්ධ වෙනවා. ඒතකොට මේකට මේ පෞද්ගලික ආයතනයක් අල්ලගෙන කරාට මේ සමස්ත රෙස්පොන්සිබිලිටි එක මේ ක්‍රියාවලිය කරන්නේ ඖෂධ නියාමන අධිකාරිය. ඒකට ඖෂධ දැන් මම ඔබව මගේ කිසියම් කාර්යයක් සඳහා දායක කරගන්නවා. ඔබ වැරද්දක් කළොත් මම ඒකට වග කියන්න ඕනේ. මොකද මමනේ ඔබව තෝරාගත්තේ. හරි. එතකොට ඔබ වැරද්දක් කරනවද නැද්ද කියන කාරණාව පිළිබඳව මම අවබෝධයෙන් ඉන්න ඕනේ. ඔබ පිටස්තරයෙක් නම් ඔබගේ වැරද්දක් වීමට තියෙන හැකියාව වළක්වා ගැනීම සඳහා මට උපක්‍රම දියත් වෙන්න ඕනේ. එහෙම නැතුව මම ඔයාට දුන්නා, යා වැරද්ද කරා, මට කරන්න දෙයක් නැහැ වගේ එකක් කියන්න බෑ. හරි. ඒ නිසා මේක සම්පූර්ණ වගකීම් විරහිත ප්‍රකාශයක්. අනිත් එක ඔය කියන മന്ത്രിවරුන්ගේ යාමම අපිට සැකසහිතයිනේ. ඇයි අපරාධ විමර්ශනයක් සිද්ධ වෙන තැන മന്ത്രിවරු ගිහිල්ලා ඒකේ වැරද්දක් වෙලා නැහැ කියලා සුදුහුණු ගන්න. එතනම තමයි අපිට මේ ප්‍රශ්නේ එන්නේ. ඒ නිසා අපි මේ කතා කරන්නේ ඖෂධ නියාමන අධිකාරිය ගැන. මේ අපේ රටේ දේශපාලනයට අයිති නැති. මේ රටේ මිනිස්සුන්ගේ සෞඛ්‍ය ආරක්ෂාව වෙනුවෙන් පෙනී හිටින ඖෂධ මාෆියාවල් නවත්තන්න ඕනේ. ලංකාවේ පුරවැසියන්ට හොඳ ඖෂධ ලාභයට ගෙනල්ලා දෙන්න නීත්‍යානුකූල ආයතනයක් ගැන. මේකේ කවුරු පත් කරත් ඒ ආයතනේ ස්වාධීන ආයතනයක්. මේ ආයතනේ පිහිටලා තියෙන විදිහත් වැරදිනේ. දැන් ස්වාධීන ආයතනයක් පිටවන්නේ කොහොමද? ඖෂධ ගෙන්වීම, බෙදා හැරීම, නිෂ්පාදනය, නීතිගත කිරීම ඇතුලේ නියාමන ආයතනය කියනවා. ඔබ හිතන්නකෝ එකම අමාත්‍යාංශයක් ඇතුලේ, එකම පවුලක් ඇතුලේ මේ ඔක්කොම හිටියාම කොහොමද මේක කරන්නේ? දැන් ඖෂධ නීතිගත කරන එක්කෙනයි, ගෙන්නන එක්කෙනයි, නිෂ්පාදනය කරන එක්කෙනාගේ ප්‍රශ්නයක් ඇහුවාම යාම තමයි උත්තර දෙන්නේ නියාමන ආයතනයේ තියෙන ප්‍රශ්නේ. එකම ලේකම් කෙනෙක්. ඒතර ඔබට පේන්නේ නැද්ද? ඒ කියන්නේ හොරායි අර හොරාගේ අම්මගේ කියන ප්‍රශ්නේනේ. එතකොට ඖෂධ නියාමන අධිකාරියේ ප්‍රශ්නයට උත්තර දෙන ලේකම්ම තමයි ඖෂධ ගෙන්වීමේ චෝදනාවට ලක් වෙන ලේකම. හරි. එතකොට මෙතනම යාන්ත්‍රණයේ ප්‍රශ්නයක් තියෙනවා. මේ රටේ සෞඛ්‍ය අමාත්‍යාංශයේ මේ රාජ්‍ය අමාත්‍යාංශයකට කඩලා ඉස්සරහට යන ක්‍රමවේදයේම ගැටලුවක් තියෙනවා කියන එක තමයි නලින් අපි කියන්නේ. රවික් උපදේශ මහත්තයෝ දැන් ඔබත් මමත් සාමාන්‍ය මිනිස්සු විදිහට මේ වැඩසටහන අහගෙන ඉන්න ඔබට තියෙන ප්‍රශ්නේ තමයි දිගින් දිගටම කියනවා දත්ත මැකුණා කියලා. මැකිච්ච දත්ත සම්බන්ධයෙන් ප්‍රශ්න කරනකොට මෙතන ඊතරම් බරපතල ගණේ දත්ත තිබුණේ නැහැ කියලා කියනවා. ඇත්තටම මේ මැකිච්ච දත්ත මොනවද? දත්ත මැකීම ගැන නලින් කරලියට එනකොට මේ ඖෂධ නියාමන අධිකාරියේ ක්‍රියාකාරීත්වය පිළිබඳව විශාල ආందోලනාත්මක තත්ත්වයන් කිහිපයක් වුණා. අපි නැවත මතක් කරනවා. ඇන්ටිජන් ගෙන්වීමේදී සිදුවෙච්ච ක්‍රියාවලිය. චීන වැක්සීනය ගෙන්වීමේදී තාක්ෂණික කමිටු වලින් මිනිස්සු අයින් වෙච්ච එක. ඒ අතර මේ කොවිඩ් වසංගතයට අදාළ සමාගම් තෝරනකොට උපකරණ ගෙන්නනකොට සමහර ආයතන සඳහා ඉඩ ලබා නොදීම අපි දිගින් දිගටම කතා කරනවා. අපි හොයලා බලනවා දැන් ඇන්ටිජන් ගෙන්වීමේදී ඇන්ටිජන් ගෙනාවෙත් යම්කිසි මාෆියාවකින් තමයි. නමුත් ඇන්ටිජන් නොගෙන්වා ඉන්න ඊට වඩා මාෆියාවක් තිබ්බා. එතකොට සමාගම් 38ක් ඉල්ලනකොට අර එක සමාගමකට තිබ්බ හැකියාව නිසා තමයි අදටත් අපිට ඇන්ටිජන් හම්බ වෙන්නේ. හැබැයි අර 37කට එන්න දුන්නේ නැහැ. හරි. එතකොට මේ ක්‍රියාවලිය කාටවත් පේන්නේ නැති ක්‍රියාවලියක්. එතකොට අපි මාස 9ක් තිස්සේ ඇන්ටිජන් එකක් නැතුව ඉඳලා මේ රටට මේ වසංගතයේ කොච්චර ප්‍රමාණයක් උඩු දිව්වද කොච්චර මිනිස්සු මැරුණාද කියලා අපි කවුරුත් කතා කරන්නේ නැහැ. ඒක නිසා අපිට ඉතා වැදගත් මේ නොකිරීම නිසා සිද්ධ වෙන අලකලංචිය කියන එක තක්සේරු කරන්න ඖෂධ නියාමන අධිකාරිය මේ ප්‍රමාදයන් එක්ක. එතකොට දැන් අපි කියන්නේ
මේ මැකිච්ච දත්ත එක්ක සිද්ධ වෙන ක්‍රියාවලියක් තමයි ඔය සරලව සුදු ගුරු ගන්න ගියාට දැන් අපි කියමුකෝ මේ ඖෂධ නිෂ්පාදන ආයතන කියලා මේ ලංකාවේ දේශීය වශයෙන් ඖෂධ නිෂ්පාදනය කරන්න ඉල්ලන ආයතන තියෙනවා අවුරුදු ගාණක් ශේෂ්ත්‍රයට එන්න දෙන්නේ නැහැ. උමනාවෙන් මේක කරන්න කියන එක අපේ චෝදනාව. ඒතකොට දැන් ඒ ආයතනයේ හිටපු තැන ලියාපදිංචියේ Taman හිටපු තැන හොයාගන්න බෑ දත්තමෙන් කොට පස්සේ. එතකොට එතන ඉන්නවා නම් අපි බ්ලැක් ලිස්ට් කරපු එකෙක් අසාධුගත කරපු කෙනෙක් එයාට කියන්න පුළුවන් මට බ්ලැක් ලිස්ට් එකක් තිබ්බේ නෑ මං මේ අවසාන අධියරේ හිටියේ කියලා. අපි දැන් ඖෂධයක ලේබල් එකෙන් තමයි අපි හොයන්නේ ඒක එක්ස්පයරි ඩේට් එක සරලව. එක්ස්පයරි ඩේට් එක නෙමෙයි හැම දෙයක්ම හොයන්නේ ලේබල් එකේ. මේ ලේබල් එක ලියාපදිංචි වෙනවා. දැන් අපි හිතමුකෝ ඔබට ඖෂධ සමාගමක් තියෙනවා. ඔබ ඖෂධ සමාගම දැන් ඔබගේ ඖෂධ ටික එක්ස්පයර් වෙනවා. ඔබ හෙට වැරදි ලේබල් එකක් ගැව්වොත් ටක් ගාලා ඒක අපි බලනවා අපේ ලියාපදිංචි වෙච්ච ලේබල් එකත් එක්ක ඔබ විකෘති කරලා. දැන් ඒක හොයන්න බෑ. ඒ දත්තේ නැත්තම් ඔබෙන්ම තමයි මට අහන්න වෙන්නේ ඒ දවස්. ඒතකොට ඔබට පුළුවන් ඒ කාරණාව කරන්න. මේ වගේ මේ ක්‍රියාවලිය ඇතුලේ අසාධුගත වෙච්ච අය, බ්ලැක් ලිස්ට් කරපු අය, ලේබල් විකෘති කරපු අය, මේ නියාමනය ඊට පස්සේ Tamanට අවශ්‍ය නැති අය තවදුරටත් ප්‍රමාද කිරීම මේ සියල්ල සිද්ධ වෙන්න පුළුවන්. එතකොට මේක අර නොකර සිටීමෙන් ප්‍රතිඵල ලබා ගැනීම සහ මේකේ හොඳ කතාවක් කියවෙනවනේ. මේක එක තැනක മന്ത്രിවරියක්ද මන් දන්නේ නැහැ කියනවා. නෑ මේ කොවිඩ් වලට කිසි ප්‍රශ්නයක් නෑ. කොවිඩ් වල සියලු කටයුතු වෙලා තියෙන්නේ මැනුවල් කියලා. දැන් මේකමනේ සැක කටයුතු. එතකොට කොවිඩ් තමයි මේ වෙලාවේ හදිස්සි. ඕනෑම ලෝකයේ ඕනෑම රටක ඕනෑම ආයතනයක් අපි ඩිජිටල් කරණය කරන්නේ වේගෙන් කරගන්න. එතකොට වේගෙන් කරගන්න ඕනේ මේ වෙලාවේ කොවිඩ්. එතකොට වේගෙන් කරගන්න ඕනේ කොවිඩ් මැනුවල් කරා කියන්නේම ප්‍රමාද කිරීමේ උමනාවක් තියෙනවා. අපි කියන්නේ මේ ප්‍රමාද කිරීම වනාහිත් මාෆියාවේ කොටසක් නිසා අපිට දැන් හොයන්න වෙනවා දත්තමෙකුවටත් වඩා ඇයි කොවිඩ් ඒවා විතරක් මැනුවලි කරේ කියලා. අපි සැක කරනවා නලින් මේ යන්නේ මේ ඩිජිටල් කරණය වහලා දාලා නැවත මැනුවල් විදියට මේ ආයතනයේ වැඩ ඉස්සරහට ගෙනියන ව්‍යායාමයක්. අපි මකපු ෆයිල් වලටත් වඩා ජනාධිපතිතුමාට අවධාරණයෙන් කියනවා අලුත් සෞඛ්‍ය අමාත්‍යතුමාට අවධාරණයෙන් කියනවා මේක රාජ්‍ය අමාත්‍යාංශයට දීලා අහක බලාගෙන ඉන්න එපා. මේ යන්නේ මේ ඩිජිටල් කරණයෙන් අයින් වෙලා මැනුවල් කරණය කරලා මේ ආයතනය Tamanට ඕනෑ දේවල් විකෘති සහගතව කරන්න. ඒ නිසා කිසිසේත්ම මේ දත්ත මැකීම පාවිච්චි කරලා ඖෂධ නියාමන අධිකාරියේ ඩිජිටල් කරණය කියන එකට පහර ගහන එකට ඉඩ දෙන්න එපා. ඒක අපි හොඳ අවබෝධයෙන් ඉන්න කියන එකක් අපි මේ රටේ පුරවැසියන්ට කියනවා. තට්ටු මාර කරන දේශපාලන අපි දැකලා තියෙනවා. නිදහස දිනාගත්ත දවස් ඉඳලා මේ වෙනකම් විවිධ පක්ෂ මේ රටේ බලය කරා. බලයටපත් වුණා. සෞඛ්‍ය අමාත්‍යාංශ බාරගත්ත ඇමතිවරු හිටියා. ජනාධිපතිවරු හිටියා. අගමැතිවරු හිටියා. හැබැයි රවි කුමුදේශ් මහත්තයෝ මේ වෙනකම් අපේ රටේ නිෂ්පාදනයන් වලට තැනක් ලැබිලා නැහැ කියන කාරණාව මගේ හිතේ පෞද්ගලිකව තියෙන කාරණාවක්. පුවත්පත් වාර්තාවන් වල සඳහන් වෙන කාරණාවක් තමයි කොවිඩ් එන්නත් ඇතුළු ඖෂධ වර්ග 250ක් ලංකාවේ හදන්න පුළුවන්. සමාගමක් සහිතව කියනවා. ඒ වගේම සඳහන් කරනවා ලෝක සෞඛ්‍ය සංවිධානයේ නිෂ්පාදනයට අනුමැතිය ලැබිලා නැහැ. රාජ්‍යමන්ත්‍රී චාන්දි ජයසුමන මහතා සඳහන් කරනවා. මේ අපේ රටේ නිෂ්පාදනය කරන්න පුළුවන් ඖෂධ ඇයි අපිට නිෂ්පාදනය කරගන්න බැරි වෙලා තියෙන්නේ? පැහැදිලිවම මේ සඳහා ඖෂධ මාෆියාවේ යම් යාන්ත්‍රණයක් අපේ මාතෘකාව ඖෂධ මාෆියාව නිසා යාන්ත්‍රණයක් ක්‍රියාත්මක වෙනවා. ඒ කියන්නේ මේක සමාගමකට එරෙහි කතන්දරයක් නෙවෙයි. මේ වෙලාවේ වෙළඳපොළට ඕනෑම ඖෂධයක් නිකුත් කරන එක්කෙනා කැමති නැහැ ලංකාවේ ඖෂධ හදනවා. ඊට පස්සේ ලංකාවේ මේ වෙලාවේ ඖෂධ හදන එක්කෙනා කැමති නැහැ තව සමාගමක් ඇවිල්ලා ඖෂධ හදනවා. මේ මට හිතෙන හැටි මේ ඇමතිවරුත් කැමති නැද්ද? ඇමතිවරුත් කැමති නැහැ. මොකද දැන් මේ යාන්ත්‍රණය දුවන්නේ මේ වෙලාවේ වෙළඳපොලේ ඉන්න කණ්ඩායමත් එක්ක. එතකොට ඒ අය වෙළඳපොලට ආවේ කොහොමද කියන එක අදහර නැහැ. මේ වෙලාවේ වෙළඳපොලේ ලාභය ගන්නා එක්කෙනාගේ ලාභය අපි කියනවා ප්ලේ වෙනවා. ඒක තමයි ඖෂධ මාෆියාව කියන්නේ. මම ඒකයි මුලින් ඉඳන්ම කියන්නේ මේ අලුත් සමාගමක් එන එකට ගන්න කොමිස් එකට වඩා ඒකට දෙන නීති නැවිල්ලට වඩා වැදගත් එන එක වළක්වන්න දෙන එක. මොකද ඒක පැහැදිලිවම ලාභය තමයි ඒක පාවිච්චි කරන්නේ. ලාභය තමයි ප්ලේ කරන්නේ. ඒක මේ ලෝකේ ඕනෑම කෙනෙක් දන්න සාමාන්‍ය ව්‍යාපාරික තත්ත්වයක්. අර අපි කියන්නේ මොනොපොලි එකක් ක්‍රියේට් කරනවා. ඒකාධිකාරයක් ක්‍රියේට් කරාම ඕනෑතරම් මාජින් එකක් තියෙත හැකි. ඔබ හෙට එකට දායක වෙනවා නම් තව ටිකක් එකතු කරලා මම කස්ටමර්ට එහෙම නැත්නම් මගේ ඖෂධ පාරිභෝගිකයට මිල වැඩි කරනවා. ඒක තමයි කරන්නේ. ඒක හරි පහසුයිනේ. Taman නෙවෙයි ඒක ගෙවන්නේ ඖෂධයේ මිලදී ගන්න මිනිස්සයා. එහෙම නැත්නම් රජේ. ලංකාවේ නම් වැඩිපුර ඖෂධ මිලදී ගන්න රජේ. එතකොට ඒක නිසා
මෙතන සිද්ධ වෙන ක්‍රියාවලිය තමයි ලංකාවේ ඖෂධ හදන එක ඉස්සලා නවත්තමින් හිටිය ඖෂධ ගෙන්වන අය. දැන් ඖෂධ හදන අයත් කීප දෙනෙක් ඉන්නවා. ඒ අයත් මේක නවත්තනවා. නවත්තන්නේ කොහොමද? මේ සමාගම් වලට ඒක කරන්න බෑ. පැහැදිලිවම මේක සමාගමකට විතරක් කරන්න බෑ. ඒක කරන්න නම් මේ තන්ත්‍රය මේක පාලන තන්ත්‍රය මේකට යම් කිසි ප්‍රමාණයකට දායක කරගන්න වෙනවනේ. එතකොට ඖෂධ නියාමන අධිකාරිය දින ඔන්න ඕනවත්තා. දැන් අපේ රටේ ජනාධිපතිතුමා ලංකාවේ ඉතිහාසයේ ප්‍රථම වතාවට අලුත් අමාත්‍යාංශයක් හැදුවා රාජ්‍ය අමාත්‍යාංශයක් ඖෂධ නියාමනය නිෂ්පාදනය නීතිගත කිරීම වගේ ක්‍රියාවලියට. හරි. එතකොට මේ ක්‍රියාවලියට අලුත් එකක් හැදුවේ මේ නිෂ්පාදනය කියන එක රට තුල කරන්න. ඒක හොඳ අදහසක්. අපි විශ්වාස කරා ජනාධිපතිතුමා ඒ ගත තීරණය හොඳ තීරණයක් වෙලා අපේ රටේ මේ ඔක්කොම ඖෂධ නිෂ්පාදනය කරයි කියලා. හැබැයි දැන් වෙලා තියෙන්නේ මොකක්ද? එතුමා කිව්වනේ නිෂ්පාදනය කරනවා කියලා. හැබැයි වෙලා තියෙන්නේ ඇත්ත කතාව පහුගිය අවුරුදු 4ක කාල පරිච්ඡේදය තුල එකම එක සමාගමක්වත් අලුතෙන් ඖෂධ නිෂ්පාදනයට ඇතුල් වෙලා නැහැ. 2018 වර්ෂයේ සෞඛ්‍ය අමාත්‍යාංශය ඖෂධ නිෂ්පාදනය සඳහා MOU එකක් එහෙම නැත්නම් අවබෝධතා කිවිසුමක් අත්සන් කරලා සමාගම් 36ක් එක්ක. ඒ සමාගම් 36න් දැනට 8ක් හෝ 10ක් නිෂ්පාදන ක්‍රියාවලියට දායක වෙලා තියෙනවා. නමුත් මේ වෙනකොට නිෂ්පාදනාගාර හදලා තමන් නිෂ්පාදනයට ලෑස්ති වෙලා මේ ඔක්කොම කරගෙන සමහර ආයතන තියෙනවා. ඔවුන්ට ඖෂධ නියාමන අධිකාරියේ අනුමැතිය නැති නිසා මේ නිෂ්පාදනය කරන්නේ නැහැ. ඒක තමයි ඔබ ඔය එක තැනකදී කියන්නේ. ඒ එක ආයතනයක් මම දැක්ක පුවත්පතකට කියලා දෙනවා. තමන්ට කොවිඩ් එකකට නිපදවන්න පුළුවන්. ඩොලර් 6ක් හෝ 7ක් වගේ මුදලකට. ඖෂධ අධිකාරියෙන් අනුමැතිය දුන්නොත් කොරෝනා එන්නතත් අපිට හදන්න පුළුවන්. එතකොට ඔවුන් කියනවා ඒකේ ඩොලර් 6ක් හෝ 7කට හදන්න පුළුවන්. ඒ වගේම අර අපි කියපු ටොසිලිසුමාක් වගේ එන්නතක්. දැන් ලක්ෂ 2යි අපි සෞඛ්‍ය අමාත්‍යාංශය බිල් දී ගන්න ටෙන්ඩර් වල. මේක ලක්ෂ 10ටත් කළු කඩවල තියෙනවා. රුපියල් 40000ට හදන්න පුළුවන්. ඔබ දන්නවද දැන් අපි මිලියන 22ක් විතර එන්නත් ගෙනල්ලා තියෙනවා. මේ මිලියන 22කින් 17ක්ම ගෙනල්ලා තියෙන චීනෙන්නත් අපිට තියෙන වාර්තාවන ඩොලර් 15කට මිලදී ගන්න. මේක ඩොලර් 15කට අඩුද වැඩිද කියන කාරණාව පිළිබඳව අපිට නඩු දාලා හෝ අපි CID එකට ගෙනල්ලා හරියන්නේ. අපි දැක්ක අමාත්‍ය මණ්ඩල පත්‍රිකාවකින් ඒ ගාන අනුමත කරනවා. සමහර මිලදී ගැනීම් කළා තියෙනවා. ඊට වඩා අඩුවෙන් ගන්නවා නම් ඒක නිවැරදි කරන එක ඖෂධ නියාමන අධිකාරියගේ ඖෂධ නීතිගත සංස්ථාවේ වගකීමක්. හැබැයි අපි දන්න තරමට මේ වෙලාවේ වැඩිම මුදලකට ගේන්නේ චීනෙන්නද? වැඩිම මුදලකට ගේන්නේ චීනෙන්නද? ඒක ලෝක දත්තත් එක්ක අපිට කියද හැකි අනිත් හැම එන්න තමයි ඩොලර් 5යි 10යි අතර තියෙන්නේ. චීනෙන්නද 10යි 40යි අතර තමයි විකුණන්නේ. වගකීම. ඔව් මේ තියෙන තොරතුරු මට තියෙන තොරතුරුත් එක්ක මට වගකීමෙන් කියන්න පුළුවන්. එතකොට ඒකට හේතුව මොකක්ද? දැන් අපි දැක්ක ෆයිසෙන්නත මුලින් ගේන්න කියනවනේ. මුලින්ම අනුමත වෙච්ච මුලින්ම ලියාපදිංචි වෙච්ච ෆයිසෙන්නත මුලින් ගේනකොට කිව්ව මොනවද? අපේ රටේ සීතකරණ පද්ධතියක් නැහැ කිව්වා. ඒක ගේන්න ගණන් වැඩි කිව්වා. මම මේ කතා කරන්නේ අන්න ඒකට උත්තරයක් විදිහට. ඒතකොට අද ගණන් වැඩි කියන ප්‍රශ්නේ බොරු. අලුත් සීතකරණ පද්ධතියක් ගේන්නේ නැතුව අපි තාම ෆයිසෙන්නත ගහනවා. ඒ කියන්නේ ඒකත් බොරු. එතකොට ඉල්ලුම වැඩිම තියෙන ෆයිසෙන්නතට. ඉල්ලුම අඩුවෙම තියෙන චීනෙන්නතට. එතකොට අපි ගේන්නේ වැඩිම තියෙන එක අඩුවෙම ගෙනලා අඩුවෙම තියෙන එක වැඩියෙන් ගේනවා. එතකොටත් මෙතන මේ කලබගෑනි ගොඩාක් ඇති වෙලා තියෙනවා. එතකොට මෙන්න මේ කියන ක්‍රියාවලියත් එක්ක ගත්තාම මේ නිෂ්පාදන ලංකාවේ කරොත් මම නිකන් ගණන් ඇදුවා ඩොලර් 6කට හෝ 7කට පුළුවන් නම් අපිට නිෂ්පාදනය කරන්න අපිට රුපියල් බිලියන 20ක් විතර ඉතුරු කරගන්න පුළුවන්. මේ එන්නත් ටික. ඒතකොට අපි කියන්නේ ඒක කලින් අපිට කරන්න බැරි වෙන්න පුළුවන් නේද? හැබැයි අනාගතේ හැමදාම අපිට එන්නත් දෙන්න වෙන තත්ත්වයක් මේ පැමිණෙමින් තිබෙන්නේ. හැම අවුරුද්දෙම මේ එන්නත් දෙන්න වෙයි. ඒතකොට දැන්වත් අපි මේ නිෂ්පාදන සමාගම් ධෛර්යයටපත් කරන්නේ නැතුව එක එක්කෙනාගේ ඒකාධිකාරී ගොඩනගනවා නම් ඒක වැරද්දක්. ඒ නිසා අපි සෞඛ්‍ය ඇමතිවරයාට විශේෂයෙන්ම කැබිනට් ඇමතිවරයාට අපි කියන්නේ මේ වෙලාවේ මේවා ගැන හොයලා බලන්න. මේක රාජ්‍ය අමාත්‍යාංශයේ වැඩක් විදිහට අහක බලාගෙන හිටියොත් අවසාන චෝදනාව වෙන්නේ කැබිනට් ඇමතිවරයා විදිහට සෞඛ්‍ය අමාත්‍යවරයාට කියන එක අපි වගකීමෙන් කියනවා. නිසා ඒක අතාරින්න එපා. මොකද හිටපු අමාත්‍යවරයාත් හිතාගෙන හිටියා රාජ්‍ය අමාත්‍යාංශය කරන වැරදි වලට මං දංගෙට යන්නේ ඇති වෙයි කියලා. නමුත් අවසාන වශයෙන් කැබිනට් අමාත්‍යවරී තමයි ගියේ දඟගෙට. ඒ නිසා අලුත් කැබිනට් අමාත්‍යවරයාට අපි කියනවා මේ අමාත්‍යාංශයේ නායකත්වය අනිවාර්යයෙන්ම ලබාගත යුතු වෙනවා. මේ තැන් වල කොටස් තමන්ගේ මාෆියාවන් ක්‍රියාත්මක කරන එක නවත්තන්නට වෙනවා. දැන් රවි උපදේශ මහත්තයෝ ඔබයි මමයි මේ විදිහට කතා බහ කරාට මේකේ තියෙනවා වගකීමක්. මොකද මෙතන රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා සඳහන් කරලා තියෙනවා මේ ඖෂධ හදනවා නම් ලෝක සෞඛ්‍ය සංවිධානයේ අනුමැතිය අවශ්‍යයි කියලා. ඒක අපි පිළිගන්නට ඕන කාරණාවක්. එහෙම පිළිගන්නේ නැති ඖෂධ හදන්න ඇත්තට දෙන්න බැහැනේ.
පැහැදිලිනේ නලින් දැන් ఔෂධයක් රටක නිෂ්පාදනය කරනවා කියන්නේ ටෙක්නිකල් ට්‍රාන්ස්ෆර් එකක්. අපි ඒක තාක්ෂණිකව කියනවා නම් තාක්ෂණිකව තමයි ඒක වෙන්නේ. ඔබ දන්නවා එංගලන්තයේ හදපු ඇස්ට්‍රාසෙනිකා එක ඉන්දියාවේ සීරම් ආයතනයෙන් හදලා ලෝකෙටම බෙදනවා. එතකොට ඒකට අපි කියන්නේ ඇස්ට්‍රාසෙනිකා කියලා තමයි. හරිද? එතකොට අපි මේ ඖෂධය ඉන්න තක් හදනවා කියන්නේ මේ ඔක්කොම අපි හිතනවා කියන එක නෙවෙයි. අපි තනියම හදනවා කියන එක අපි තනියම හදනවා කියන එක නෙවෙයි. අපි කිසිම ඖෂධයක් තනියම හදන්නේ නැහැ. ලෝකේ තනියෙන් හදන්නේ නැහැ කිසිම දෙයක්. මේ ලෝකේ එකට තමයි හැමදේම කරන්නේ. එතකොට අපිට මේ නිෂ්පාදනය වෙච්ච ඕනෑම එන්නතක තාක්ෂණික ට්‍රාන්ස්ෆර් එක ඒ ආයතනයේ කැමතිනා ටෙක්නිකල් ට්‍රාන්ස්ෆර් එකක් කරගන්න පුළුවන්. එතකොට අපිට මතකයි ඖෂධ නීතිගත සංස්ථාවේ සභාපතිවරයා පත්තර වලටත් එක සැරයක් කියලා තිබ්බා. හොඳ යෝජනාවක්. ස්පුට්නික් 5 එක ලංකාවේ ওই විදිහට හදන එකක් කියන්නේ. ඒක එකපාරට යට ගියා. එතකොට ලෝක සෞඛ්‍ය සංවිධානයේ අනුමැතියක් නැත්තම් ලෝක සෞඛ්‍ය සංවිධානයේ පගාව අරගෙන අනුමැතිය නොදී ඉන්නව නෙමෙයි. අනුමැතියක් නැත්තේ කිසියම් තාක්ෂණික ගැටලුවකට. එතකොට මේ ලෝකේ තියෙන ඕනෑම සමාගමකට ඒ තාක්ෂණික ගැටලුව විසඳන්න කිව්වොත් ආයි ව්‍යාපදින්චි දෙන්න එපා. හරිද? එතකොට ඒකනේ ක්‍රමවේදය. දැන් අපි අනුමැතිය දෙනවා කියන්නේ අපි කෙනෙක් නීත්‍යානුකූල කරනවා කියන්නේ ඒ අදාළ කාරණා සම්පූර්ණ කරනවාද කියලා බලන එක. එතකොට ලෝක සෞඛ්‍ය සංවිධානය එකවරක් අනුමත කරේ නෑ. දැන් මම දන්නේ ওই කාරණා කොච්චර හරිද කියලා. ලෝක සෞඛ්‍ය සංවිධානය ඖෂධ සමාගම අනුමත කරනවා කියන ක්‍රියාවලියක් කොහෙද තියෙන්නේ කියලා. නමුත් අපි කියමුකෝ එහෙම එකක් තියෙනවා කියලා. එතකොට මොකටද ඒ අනුමත කරේ නැත්තේ කියලා කියනවා. ලෝක සෞඛ්‍ය සංවිධානය වගේ ආයතනයක් නම් ඇයි අපි මේක අනුමත කරන්නේ නැත්තේ? හරි. දැන් ඔබ ඒක බැංකුවෙන් ණයක් ඉල්ලනවා. ඔබට දෙන්න බෑ කියනවා. දෙන්න බැරි හේතුවක් කියනවා. එතකොට ඔබට මේ හේතුව ආවරණය කරන්න පුළුවන්. ඒක ආවරණය කරාම ඔබට ණය දෙන්න ඕන. ඒ වගේ තමයි මේක. එතකොට ඒ නිසා ලෝක සෞඛ්‍ය සංවිධානය ඔහොම කිව්වද නැද්ද කියන එක වෙනම ප්‍රශ්නයක්. හැබැයි ලෝක සෞඛ්‍ය සංවිධානය එහෙම කිව්වත් හේතුව කියනවා නම් ඒ හේතුව සම්පූර්ණ කිරීමේ හැකියාව මේ සමාගම් වලට තියෙනවා. එහෙමනම් චන්ද්‍රජයසුමන මුතුවරයාගේ වගකීම තමයි ඉක්මනින්ම ඒ අඩුපාඩු සකස් කරලා මේ සමාගම නිෂ්පාදන තලයට ගේන්නේ. අපේ දෙයක්. එතකොට අපිට මේ ඉතුරුව ගන්න පුළුවන්. හරිද? එතකොට අපි මේ ගෙන්නන හැම එකක්ම එහෙම නිෂ්පාදනය කරපුවා තමයි. එහෙමනම් ටෙක්නිකල් ට්‍රාන්ස්ෆර් එකක් කරලා ගේපුවා ඇස්ට්‍රාසෙනිකා එක අපි ගේන එකත් වැරදි. හරිද? එතකොට එංගලන්තයේ හදපු එක ඉන්දියාවෙන් අපිට ගෙන්නන්න පුළුවන් නම් ලංකාවට හදන්න බැරි නෑ. මොකද ඉන්දියාවේ ලංකාවයි මේ රුසියාවයි කියන්නේ මහ ලොකු මේ මිනිස්සු අතර පරතරයක් තියෙන. මේ ඔක්කොම තාක්ෂණික කාරණා. මේ ඔක්කොම යාන්ත්‍රානුසාරයෙන් සිද්ධ වෙන දේවල්. රුසියාවේ යන්ත්‍රෙම මේ ගේන්න පුළුවන් හෙට. එහෙම ගෙනාවු ආයතන තමයි මේ නිෂ්පාදනය ඉල්ලන්නේ. ඉතින් ඒ නිසා ඒගොල්ලන්ට පුරු වෙන්නයි අපිට බැරි වෙන්නයි කිසිම හේතුවක් නැහැ. මේක අපිට පුළුවන්. හරි? අපිට මේක කරන්න පුළුවන්. ওই වගේ පොඩි අඩුපාඩු පෙන්නලා මේක අවුරුදු ගණන් ඉස්සරහට ඇදගෙන යන එක මේ මාෆියාවේ කොටසක් කියන එක තමයි අපි දන්නේ. ඖෂධ මාෆියාවේ තවත් පැත්තක් ගැන කතා බහ කරනකොට ඔබ ඊට කලින් සඳහන් කරපු කාරණාවකට වැඩි අවධානය යොමු කරන්න මට හිතුණා. මිලියන 22ක් එන්නත් කරණය කරලා තියෙනවා. නැත්නම් මේ වෙන විට ලංකාවට ගෙනල්ලා තියෙන කියන කාරණාව සඳහන් වෙනවා. මහ ලොකු ඉහළින් සඳහන් වෙනවා ලංකාව එන්නත් කරණේ ප්‍රථම ස්ථානයේ ලෝකේ තියෙනවා කියන. ඒක රටක් විදිහට එක පැත්තකින් ආඩම්බරයෙන් කතා බහ කළ යුතු කාරණාවක්. ඔබ වෘත්තීය වේදීන් විදිහට මේ එන්නත් කරණේ සම්බන්ධව සතුටු වෙනවද නැද්ද? මෙහෙමයි. ලංකාව රටක් විදිහට ගත්තාම එන්නත් කරණයේ දක්ෂේ. අපේ රටේ සෞඛ්‍ය සේවාව හැදිලා තියෙන්නේ මේ එන්නත් කරණේ වගේ ඒවා කරන්න. සුවසිරිපායෙන් පටන් ගත්තාම නලින් අපි මේ රටේ හැම පවුලකටම සෞඛ්‍ය සේවකයෙක් යොමු කරන්න පුළුවන් තත්ත්වයේ ඉතාම හොඳ නෙට්වර්ක් එකක් view එකක් හදාගත්ත රටක්. අපේ රටේ මිඩ්වයිෆ් කෙනෙක් පවුලක් දැසින් දකින්න. අපේ රටේ ෆීල්ඩ් ඔෆිසර් කෙනෙක් ගෙදරට ගිහිල්ලා ලේ සාම්පල් එක අරන් එනවා. හරිද? අපේ රටේ PHI කෙනෙක් හැම කඩේකටම යනවා. හැම කඩයක්ම දන්නවා. හැම වස් කඩයක්ම දන්නවා. හැම එළවලු කඩයක්ම දන්නවා. එතකොට සුවසිරිපායෙන් අද සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්තුමා දෙන ඕඩර් එකක් හෙට මේ රටේ ඕනෑම මුල්ලක ඕනෑම පවුලකට ගෙනියන්න පුළුවන්. ඒක තමයි අපිට තියෙන හයිය. ඒකට අපි ඒක මේන්ටේන් කරන්නේ මේ වගේ බෝ වෙන රෝග සඳහා. අපිට අපේ රටේ මිනිස්සු 80%ක් මනන්නේ බෝ නොවන රෝග වලින්. හැබැයි අපි මේ වගේ කොවිඩ් වගේ වසංගතයකට තමයි සෞඛ්‍ය සේවා හදලා තියෙන්නේ. ඉතින් ඒ යාන්ත්‍රණය අපි පාවිච්චි කරන්න එපයි. ඒ යාන්ත්‍රණය පාවිච්චි කරොත් අපිට ලෝකේ ක්‍රීස්තිමත්ම එන්නත් කරන දින රට බවට පරිවර්තනය වෙන්න පුළුවන්. මොකද මේ එන්නත මහා මුදලක් යන එකක් නෙවෙයිනේ. අපි මීට වඩා විශාල මුදල් යන වසංගත බේරගන්න තියෙනවා. දැන් එන්නතකට ඔබ ඩොලර් 5ක් 10ක් යන එකක්. හරි. ඕක සාමාන්‍ය පුරවැසියෙකුට ශ්‍රී ලංකාවට ගන්න පුළුවන්. එන්නත් ගේන එකනේ ප්‍රශ්නේ. එතකොට එන්නත් හදනවා නම් ගේන්න පුළුවන්. මොනවද එන්නත් හදන්නේ විකුණන්නනේ.
හැබැයි ප්‍රශ්නේ තියෙන්නේ මේ යාන්ත්‍රණය අවුල් කරන්න සෞඛ්‍ය අමාත්‍යාංශයට සහ රජයට සහ සෞඛ්‍ය සේවාවේ නැත්නම් පාර්ශ්ව වලට ඕනේ වුණා. ඒ නිසා මේ යාන්ත්‍රණය පාවිච්චි කරේ නැහැ. අපි මුලින්ම සෞඛ්‍ය අමාත්‍යාංශය මේවා කැන්ටින් වල ගැහුවා, පන්සල් වල ගැහුවා, පල්ලි වල ගැහුවා, වෛද්‍යවරුන්ගේ නේවාසිකාගාර වල ගැහුවා. ඔන්න පැන්න රැල්ල. ඊළඟට අපි මේක අර සැනකලි ස්වරූපයෙන් වසංගතවලදී අපි පුළුවන් තරම් කිදා වහින්න ඕනේ පවුල් කීපයක් ළඟටනේ පවුල ළඟට ගෙදරට ගිහලා එන්නත් ගන්න පුළුවන් නේද? හැබැයි අපි සතුටු වෙන්නේ ගැහුවා. අපි ලියතු වෙන්නේ ගැහුවා. ඒතකොට ඒකෙන් අපි කරන්නේ මොකද්ද? මේක සැනකිලි ස්වරූපයෙන් මිනිස්සු ආයේ එක්කහු කරගන්න. මිනිස්සු එකතු කිරීම වසංගතයකදී කළ නොයුක්තක් කියලා අපි දන්නවා. ඒතකොට ඊට පස්සේ ෆයිසර් එන්න තාම මේක යුද හමුදාවට විතරක් කියලා දුන්නා. ඒ යුද හමුදාව මේක තරුණ සේවා සභාවත් එක්ක ගිහිල්ලා ගැහුවා මේ හම්බන්තොට විතරක්. හම්බන්තොට ගැහුවාම ඇයි කියන වඩායක් තිබ්බයි කියන. දැන් ඊයේ පෙරේද සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් කියනවා එන්නත් ගහන්නේ කොහොමද කියලා තීරණය කරන්නේ ආණ්ඩුවේ කියලා. දැන් මේ ඔක්කොම වැරදි. හරි. ඒතර මේ වැරදි ක්‍රියාවලිය නිසා අපි මේ ගෙනාපු එන්නත් වල හරි ප්‍රයෝජනය හරි විදියට ගත්තේ නැහැ. හැබැයි කෙනෙකුට කියන්න පුළුවන් මේකේ ප්‍රයෝජන ඔව්. හැබැයි අපි බලන්න ඕනේ අර කාර්යක්ෂමතාවය, ඵලදායීතාවය අතින් ගත්තාම අපි වියදම් කරපු ගානට අපි ගෙනාපු එන්නත් ප්‍රමාණයට ඵලදායීතාවයක් අපි අරගෙන නැහැ. ඔන්න ඔය කියන අකර්මණ්‍යතාවය නිසා. දැන් රවි කුමදේශ මහතා ඊළඟ තියෙන කාරණාව තමයි ආණ්ඩුව මේ වෙන විට සූදානම් වෙනවා පාසල් දරුවන්ට මේ එන්නත් කරණය සඳහා. තරුණයින්ට 20 30 අතර තරුණයන්ට එන්නත් කරණය මම දැක්ක ඔබ සඳහන් කරපු විදිහට හම්බන්තොටින් පටන් අරගෙන දිවෙනපුරා ක්‍රියාත්මක කරනවා. පාසල් දරුවන්ට එන්නත් කරණය සම්බන්ධව තාක්ෂණික අනුමැතියක් ලැබිලා තියෙනවද ලෝකේ කොහෙවත්? එහෙම නැත්නම් මේ සූදානම් වෙන්නේ ලංකාවේ දරුවන් බිල්ලට දෙන්න. නෑ මේ කාරණාව පිළිබඳව නැලිම විවෘතව බලන්න. මොකද ලෝකයේ පරිශ්‍රණ සිද්ධ කරනවා දරුවන්ට එන්නත් ලබා දීම ප්‍රශ්න සම්බන්ධ. මේක නිකන් සරලව කිව්වොත් දරුවෙක් කියන්නේ තමන්ගේ ජීවිත කාලය ගත කරන්න වැඩි කාලයක් තියෙන කෙනෙක්. එතකොට මේ එන්නත් ඔක්කොම පරිශ්‍රණ මට්ටමේ තියෙනවා. වෛරසයක් පරිශ්‍රණ මට්ටමේ තියෙනවා. එතකොට පරිශ්‍රණ මට්ටමේ තියෙන වෛරසයක් පරිශ්‍රණ මට්ටමේ තියෙන එන්නත්ක් එක්ක කරන ගනුදෙනුවකදී දීර්ඝකාලීන සංකූලතා පිළිබඳව අධ්‍යයනයකින් තොරව දරුවන්ට එන්නත පාවිච්චි කිරීම පිළිබඳව ලෝකයේම දෙපාරක් හිතනවා. හැබැයි දැන් අපි ෆයිසර් එන්නත ගත්තාම එහෙම අධ්‍යයනයන් ගණනාවක් සිද්ධ වෙලා තියෙනවා. මොකද ෆයිසර් තමයි ඉස්සල්ලාම ගොඩ බහින එන්නත, ඉස්සල්ලාම අනුමැතිය තියෙන එන්නත, මේ වෙනකොට ලෝකෙ පිළිගැනීමකට ලක් වෙලා තියෙන එන්නත, mRNA වර්ගයේ එන්නතක් ඒක. ඒ නිසා ඒක පිළිබඳව තියෙන විශ්වාසයන් වැඩි. ඒතකොට එහෙම ගත්තාම දැන් ෆයිසර් එන්නතේ වයස අවුරුදු 1කමාරකට කිට්ටු වෙනවා. ඒකට අපි සාමාන්‍යයෙන් එන්නතක අවුරුදු 5ක් විතර පාවිච්චි කරන්න ඕනේ. අවුරුදු 5ක් විතර මේක වර්ධනය කරන්න ඕනේ. අවුරුදු 5ක් විතර මේක මේක පාවිච්චි කරාම තමයි මේකේ යාන්ත්‍රණය හැදෙන්නේ. හැබැයි මේ කාරණා දෙකක් තියෙනවා. එකක් තමයි අපි මේ අවුරුදු 5ක් තුල කරන්නේ මේකෙන් සිද්ධ වෙන ආපදාවන් කළමනාකරණය කිරීම. දෙවෙනි එක තමයි මේකෙන් තියෙන ඉෆෙක්ටිවිටි එක. එහෙම නැත්නම් මේකෙන් තියෙන වටිනාකම වැඩි දියුණු කරන එක. දැන් ආපදාවන් පැත්තෙන් ගත්තාම අපිට පේන්නේ මේ එන්නත් වල විශාල ආපදාවක් හදිස්සිය දීර්ඝකාලීනව හැදෙන්න පුළුවන් කියලා. දැන් අපිට තියෙන්නේ මේකේ වටිනාකම් දියත් කරන්න හින්දා එන්නත පාසල් දරුවන්ට දිය යුතුයි කියන තැන තමයි අපි හිතන්නේ. හැබැයි ඒකෙදි අපි විශේෂයෙන්ම මතක් කරනවා මේ වෙලාවේ දැන් දරුවන්ට එන්නත නොදී හිටියොත් අවුරුදු 5ක් ඉන්න ඕන. ඒකත් එක්ක ගත්තාම මේ වෙලාවේ එන්නත දෙන එක හොඳයි. පාසල් දරුවෙක් කියන්නේ විශේෂයෙන්ම කඩින් විභාගයට පෙනී සිටින දරුවෙක් කියන්නේ තමන්ගේ අවුරුද්දක් විභාගේ පරක් වෙනවා කියන්නේ ජීවිතය පැහැදිලිවම අවුරුද්දක් හෝ ඊට වැඩි කාලයක් පස්සට යනවා. තරගය මේ ගොඩට ඊළඟ අවුරුද්ද එන්නේ. හරි. එතකොට තව පල්ලෙහා ඉන්න කෙනෙක් එක්ක මම තරග කරන්න වෙනවා. හරි. මගේ තරගකාරීත්වය වැඩි වෙනවා ලෝකයේ. ඒතකොට මේක ඒක නිසා පාසලේ කඩේ විභාග වල ඉන්න දරුවන්ට ඉතාම නරක තත්ත්වයක් නරක කාලයක්. ඒ නිසා ඔවුන්ට ඉක්මනින් මේ විභාග වලට සූදානම් කිරීම කරන්නට ඕනේ. ඒක කරන්න නම් අපි ඔවුන් ප්‍රතිශක්තිකරණය කරන්න. එතකොට මේ ප්‍රතිශක්තිකරණය කරන්න දැනට ලෝකයේ පිළිගත්වම එන්නත ෆයිස අපිට තියෙනවා. ඒක පාවිච්චි කරන්න තිබ්බා. අපි ඒක පාවිච්චි නොකිරීම වැරද්දා. මොකද අපි තව මාස 6කින් විභාගය කියන සැලසුම් කරනවා නම් දැන් එන්නත දෙන්න ඕන. මොකද අපිට අද එන්නත දුන්නයි කියලා හෙට විභාගෙ තියන්න බෑ. ඒතකොට මේ ක්‍රියාවලිය අපිට ටිකක් බරපතල අඩුපාඩුවක්. ඒ නිසා අපි දැනුත් කියන්නේ ජනාධිපතිතුමාට කරුණා කරලා අඩුම ගානේ මේ කඩේම විභාගවල ඉන්න දරුවන්ව මේ එන්නත් ආරක්ෂාව ලබා දෙන්න. මොකද අපිට මාස 6කින්වත් උන්ගේ විභාග ටික තියලා ඉවර කරන එක රටේත් අවශ්‍යතාවයක්, ඒ දරුවන්ගේත් අවශ්‍යතාවයක්. මේ මොහොතේදී රට වහලා තියෙන්නේ. නිරෝධායන ඇඳිරි නීති ක්‍රියාත්මකයි.
දෛනික වාර්තා වෙන ආසාදිතයින්ගේ සංඛ්‍යාව යම් කිසි විදිහකට මේ මොහොතේදී සංඛ්‍යාත්මකව අඩු වෙනවා. මරණ සංඛ්‍යාවත් සංඛ්‍යාත්මකව අඩු වෙනවා. මට ඔබට විශ්වාසයක් තහවුරු වෙනවද මේ හරහා පැහැදිලිවම මේ මොහොතේදී රටේ කොරෝනා අවදානම අඩු වෙනවද කියලා. දැන් ඔබ වෘත්තිවේදීන්ගේ විද්වත් සංගමේ සභාපති විදිහට මේ මොහොතේදී ලබා දෙන තොරතුරු සම්බන්ධයෙන් මරණ අඩුවීම එහෙම නැත්නම් මේ ආසාදිතයින්ගේ අඩුවීම සම්බන්ධව දක්වන අදහස මොකක්ද? හරිද ඔබ කියනවා මේ මොහොතේ රට වහලා තියෙන්නේ කියලා. එකම එක ප්‍රශ්නයක් මම ඔබෙන් අහුවොත් ඇත්තටම මේ මොහොතේ රට වහලාද කියලා? නමට වහලා තියෙනවා. මම හිතනවා ඔබට අමාරු ප්‍රශ්නයක් කියලා. ඒක නිසා රට වහන්න ඕනේ වෙලාවට. හැබැයි ඒ වහන්න ඕනේ වෛරසයේ ව්‍යාප්තිය නැවැත්වීම කියන කාරණාව විද්‍යාත්මකව සලකලා. රට වහනවා නම් වැහුවට පස්සේ කරන්න විද්‍යාත්මක ක්‍රියාවලියක් තියෙනවා. ඉතින් අපි දිගින් දිගටම හඬ නැගුවා අඩු ගානේ මේ රටට දවස් 10ක රටවැසීමක් දෙන්න විද්‍යාත්මක එකක් කියලා. හැබැයි අපිට දුන්නේ අපි ඉල්ලපු සයන්ටිෆික් ලොක්ඩවුන් එක වෙනුවට සර්ප්‍රයිස් ලොක්ඩවුන් එකක්. ඊට පස්සේ ඒක හයිබ්‍රිඩ් ලොක්ඩවුන් එකක් වුණා. ඒ කියන්නේ ඕන්නම් වහලා ඕන්නම් ඇරලා එකක්. ඉතින් දැන් කියන්නේ ඕන්නම් වහලා ඕන්නම් ඇරලා එකක්. ඉතින් අපිට කියන්න තියෙන්නේ මේක විද්‍යාත්මකව කරා නම් දවස් 10කින් අපිට කරගන්න පුළුවන් එක තමයි අපි මේ මාසයක් තිස්සේ කරමින් ඉන්නේ. ඒ රටක් වහන එක රටේ ආර්ථිකයට ප්‍රශ්නයක්, මිනිසුන්ගේ ජන ජීවිතයට ප්‍රශ්නයක්. හැබැයි වසංගතයෙන් මැරෙන එක ඊට වඩා ප්‍රශ්නයක්. ඒකට අපි මේ දෙක කල්පනාකරණය කරනවා නම් අවම කාලයක් රට වහලා රට වහපු කාලේ උපරිම වශයෙන් අපි රෝගය පාලනය කරන්න වැඩ කරන්න ඕන. නමුත් අපි දැන් කරමින් ඉන්නේ උපරිම කාලයක් රට වහලා රෝගේ කල්පනාකරණය කරන්න ඕනේවා අවම වශයෙන් කරන්නේ. එතකොට ඔබ තීරණය කරන්න අපි කොතනද ඉන්නේ, අපි කොතැනද යන්න ඕනේ කියලා. නමුත් මේ රට වැසීමේදී අපි පැහැදිලිවම කියනවා වසංගතය ඉගිල යමින් වෛරසය පාවෙමින් තිබ්බ රට යම් ප්‍රමාණයකට වසංගතයේ පැතිරීම පාලනය කරගෙන තියෙනවා. නමුත් අපි සෑහීමකටපත් වෙන්නේ නැහැ. අපි මෙච්චර කල් රට වහලා අපිට රට වෙනුවෙන් රෝගේ පාලනය කරන්න තිබිච්ච හැකියාව 100ක් නම් ඒ 100න් 20ක්වත් අපි උකහා ගත්තේ නැහැ. ඒ කියන්නේ අපි එක රට වැහිීමක් වෙනුවෙන් අපි එක රට වැහිීමකින් ගන්න පුළුවන් දේවල් ගන්න දවස් 5ක් රට වහන්න ඕනේ. එක දවසක් රට වහලා ගන්න ප්‍රතිඵලය ලබා ගැනීම සඳහා අපිට දවස් 5ක් රට වහන්න වෙනවා මේ ක්‍රමය යටතේ. ඉතින් ඒක ඇතුළේ පීඩාවටපත් වෙන්නේ මේ රටේ අහිංසක තමන්ගේ දිනදා ජීවිකාව කරගෙන යන්න බැරි මිනිස්සු. නමුත් ඉතින් රට වහන්න නැතුව හිටියොත් මිය යන්නේ මුලින්ම මේ මිනිස්සු කියන එක අපිට තහවුරුව කියන්න පුළුවන්. ආසාදිතයින් වාර්තා වීම සම්බන්ධව අඩුවීම සම්බන්ධව සතුටු ගන්න. ආසාදිතයින් අඩු වෙනවා. අඩුවීම සම්බන්ධයෙන් අපි සතුටු වෙනවා. හැබැයි මේ අඩුවීම විද්‍යාත්මකද කියන කාරණාව මටවත් ඔබටවත් කියන්න බෑ. මම හින්දා ඒ පිළිබඳව කියන්නේ නැහැ. මොකද අපි ආසාදිතය අඩු වෙනවට වඩා ශීඝ්‍රයෙන් අපි පරීක්ෂණ කරන ප්‍රමාණය අඩු කරලා තියෙනවා. එතකොට පරීක්ෂණ කරපු ප්‍රමාණය අඩු වෙච්ච හින්දාද ආසාදිතය අඩු වුනේ, ලොක්ඩවුන් කරපු හින්දාද අඩු වුනේ, එහෙම නැත්නම් පරීක්ෂණ කරපු ප්‍රමාණය අඩු වෙච්ච හින්දා කොච්චර ආසාදිතය අඩු වුණාද, ලොක්ඩවුන් කරපු හින්දා කොච්චර අඩු වුණාද කියන එක අපිට දැන් හොයාගන්න බෑ. ඊට පස්සේ අපි ඒක හොයාගන්න බැරි වුණාම අපි ලංකාවේ විද්‍යාත්මක විදියට පරීක්ෂණ ක්‍රියාවලියක නියැලෙන්නේ නැති හින්දා ඒක මේ රට ඇතුලේ කොහොමද ක්‍රියාත්මක වෙන්නේ, මොන ප්‍රභේදයේද තියෙන්නේ, කොයි විදියටද, කොයි ප්‍රභේදයේද වැඩියෙන් යන්නේ කියන එක අපිට කියන්න බෑ. ඒතර මේ කාරණාවේදී අපි විද්‍යාත්මකව පරීක්ෂණ ක්‍රියාවලිය කරන්නේ නැති නිසා අපි මේ කියන හැම එකක්ම මම විතරක් නෙමෙයි මේ ලංකාවේ ජනාධිපතිවරයා ඇතුළු සියලු දෙනා කියන හැම එකක්ම නිකම්ම ප්‍රකාශ මිස විද්‍යාත්මක ප්‍රකාශ නෙවෙයි. නිකම්ම අර ඇඟේ හයියට අර අපි කියනවා gut feeling එකට කරන වැඩ මිස scientifically කරන ඒවා නෙවෙයි. හෙට ලොක්ඩවුන් එක අරිනවා කියන එකත් gut feeling එකට කරන්නේ. හෙට ලොක්ඩවුන් එක කන්ටිනියු කරනවා කියන එකත් gut feeling එකට කරන්නේ. එහෙම නැතුව අපිට පුරෝකතනයක් නැහැ. නමුත් මම එකක් මතක තියාගන්න ඔබට කියන්න. අපි මේ දෙන අඩුපාඩු සහිත දත්තවලිනුත් වොෂින්ටන් විශ්වවිද්‍යාලය මීට මාස 2කට ඉස්සෙල්ලා පුරෝකතනයක් කරා. ඒ පුරෝගතනයේ පැහැදිලිවම කියනවා රටේ මේ රැල්ල ඉවර වෙනකොට 20000ක් විතර මරණ ඇති වෙනවා කියලා. අපි එතෙන්ට ගමන් කරමින් ඉන්නවා කියන එකත් එක්ක අපි කියනවා එහෙම පුරෝගතනය කරන්න පුළුවන්කමක් මේ සෞඛ්‍ය සේවාවට, වෛද්‍ය විද්‍යාවට, මේ තාක්ෂණයට, මේ දැනුමට පුළුවන්. හැබැයි අපි මේ ක්‍රියාවලියේ නිරත වෙන්නේ නැහැ. අපේ සෞඛ්‍ය අමාත්‍යාංශය හරි ආසයි මේ අවිද්‍යාත්මක පදනම දිගටම ගෙනියන්න. මේන විට රටේ මරණ සංඛ්‍යාව 11000 ඉක්මවලා තියෙනවා. දෛනික වාර්තා වීම 2000 2500 දක්වා ආසාදිතයින් වාර්තා වෙන මොහොතක්. ඒ වගේම තමයි මේ රටේ බරපතල විදිහටම කවුරුත් කතා බහ කරන අකමැති ඖෂධ මාෆියාවක් පිළිබඳව අපි අද දවසේදී කතා බහ කරන්න උත්සාහ කරා.
මේ උත්සාහය සාර්ථක වෙන්නේ මේ සඳහා අහුම්කම් දෙන ඔබ නිවැරදි ක්‍රියාමාර්ගය ගත්තොත් පමණයි. අපිට කතා බහ කරන්න පමණයි ඉතුරු වෙන්නේ. වෘත්තීය වේදීන් විදිහට එයාට හඩක් නගන්න පමණයි ඉතුරු වෙන්නේ. හැබැයි තීරණ ගන්න බලධාරීන් මේ සම්බන්ධව ක්‍රියාත්මක වීම අතිශය වැදගත් කාරණාවක්. ඒ නිසා මේ ප්‍රශ්නය මට ඔබට තියෙන ප්‍රශ්නයක්, බහුතරයකට තියෙන ප්‍රශ්නයක්, මුළු මහත් රටටම තියෙන ප්‍රශ්නයක්. ඒ නිසා මේ රට නිදහස් නිවහල් රටක් නිර්මාණය කරගන්නට නම් මෙවැනි කාරණාවන් වලට වගකී යුත්තන් Tamanගේ දැස් යොමු කළ යුතුමයි. හෙට මගේ මරණයද ඔබේ මරණයද කියන වගේ ලියා තබන්නට කාල පරිච්ඡේදයේ ඉතුරු නොකර ඒ සඳහා විසඳුම් හොයන්නට අවශ්‍යයි. බොහොම ස්තුතියි අද දවසේදී කතා බහට එකතු වීම සම්බන්ධයෙන් සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමයේ කරු සභාපති රවි කුමුදේශ් මැතිතුමාට. ආයුබෝවන්. බොහොම ස්තුතියි.